දරුවනි අපි මේ දිනවල සාකච්ඡා කරමින් යන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත සම්බන්ධව. අපි දැනට ප්‍රමිත කීපයක් කතා කළා. දැන් සාකච්ඡා කරමින් යන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16 දේපල පිරිත හා උපකරණ සම්බන්ධ ප්‍රමිතිය. ඔබ දන්නවා අපි පසුගිය ඒකකයේ තුලින් අපි ප්‍රමිතියට ආරම්භයක් ගත්තා. ප්‍රමිතිය කියන ආකාරයට යම් කරුණු නිර්වචනයෙන් අපි හඳුනාගෙන ආවා. අපි තවදුරටත් ප්‍රමිතිය කියන අන්දමට මේ නිර්දේශ දේපල පිරිත උපකරණ හා සම්බන්ධ නිර්දේශ සාකච්ඡා කිරීම කරමු. මා ඔබට කිව්වා මේ පාඩම ඒකකයේ ටිකක් දීර්ඝ ඒකකයක් නිසා අපි අණු කොටස් කිහිපයකට බෙදා ගන්නවා. මූලික වශයෙන් අණු කොටස් 3කට. අපි මේ කතා කරන්නේ එහි පළමු කොටසට අදාළ විෂය කරුණු. ඒක අපේ අණු බෙදීමක්, අපේ පහසු සඳහා, අධ්‍යයන පහසු සඳහා. ඊළඟට දෙවන හා තුන්වෙනි කොටස අපි ඉදිරියට සාකච්ඡා කිරීමක් කරමු. හොඳයි. අපි බලමු අද මුලින්ම දේපල පිරිත හා උපකරණ හඳුනා ගැනීම සම්බන්ධව ප්‍රමිතිය සඳහන් කර තිබෙන නිර්දේශ. මූල ප්‍රකාශ සංකල්පනාත්මක රාමුවට අනුව ගිණුම් කරන මූලිකාංග හඳුනා ගැනීමේදී සම්පූර්ණ කළ යුතු නිර්ණායකයන් තිබුණා. ඉතින්දි මේ දේපල පිරිත උපකරණ කියලා කියන්නේ සංකල්පනාත්මක රාමුවට අනුව වත්කම් වශයෙන් සැලකෙන එක් සාධකයක්. උතර ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16ට අනුව දේපල පිරිත හා උපකරණ කියන වත්කම හඳුනා ගැනීමේදී සම්පූර්ණ කළ යුතු කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි අපි මුලින්ම හඳුනාගත්ත එදා පාඩමේදී පසුගිය එකකින් අපි අධ්‍යයනය කළා දේපල පිරිත උපකරණ වශයෙන් සලකන වත්කමක් තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු අන්තර්ගත විය යුතු මූලික ලක්ෂණ. උතර දැන් දේපල පිරිත උපකරණ කියන වත්කම හඳුනාගත් වත්කම ඒ මූලික ලක්ෂණ වලින් සැදුම්ලත් වත්කම තුළ තවදුරටත් දේපල පිරිත උපකරණ කියන වත්කම ලෙස හඳුනා ගැනීමට නම් තවදුරටත් සම්පූර්ණ කළ යුතු කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි එම වත්කම තුළින් අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ගලා යීමේ හැකියාවක් තිබෙන්න ඕනේ. ඒ වත්කම තුළින් ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ගලා යීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ වත්කමින් කිසියම් ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකියාවක් තිබිය යුතුයි කියන එක අනාගතයේදී යම්කිසි ප්‍රයෝජනයක් ව්‍යාපාරයට එකෙන් අත් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි අගය හෝ පිරිවැය විශ්වාසදායී ලෙස මැනීමක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වත්කම් වෙනුවෙන් දරන ලද පිරිවැය හෝ අගය විශ්වාසදායී ලෙස මැනීම කළ හැකි විය යුතුයි. ඔබට මතක ඇති සංකල්පනාත්මක රාමුව තුළ කිව්වා යම්කිසි මූල ප්‍රකාශන මූලිකාංගයක් ඒ මූලිකාංගයක් ලෙස හඳුනා ගැනීමට සම්පූර්ණ කළ යුතු කරුණු 3ක් ගැන කිව්වා. මේ දෙකට අමතරව තව එකක් කිව්වා ප්‍රධාන වශයෙන්ම ඒ තමයි ඒ නිර්වචනයට අනුකූල වෙන්න ඕනේ. වත්කමක් නම් වත්කම් නිර්වචනයට අනුකූල වෙන්න ඕනේ. වගකීමක් නම් වගකීම් නිර්වචනයට අනුකූල වෙන්න ඕනේ. ඒ විදිහට හිමිකම ආදායම් වියදම් නිර්වචනයට අනුකූල විය යුතුයි. ඊට අමතරව තමයි මේ කරුණු දෙක කිව්වේ වත්කමක් සම්බන්ධ වෙන අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ගලා යීමේ හැකියාවක් තිබිය යුතුයි. ඒ වගේම පිරිවැය හෝ අගය විශ්වසනීය ලෙස මැනීමේ අගය කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. හොඳයි. ඊට පස්සේ තමයි ව්‍යාපාරයක දේපල පිරිත උපකරණ සම්බන්ධයෙන් දරන පිරිවැය කියන එක අපි එදා කතා කළා හඳුනාගත්තා. වත්කමක් වෙනුවෙන් දරන ලද හෝ ගෙවීමට එකඟ වන ලද තම සාධාරණ ප්‍රතිෂ්ඨාවකගේ නේද? මෙතනදී දේපල පිරිත උපකරණ සම්බන්ධයෙන් දරන පිරිවැයන් අපිට පුළුවන් අණු කොටස් දෙකකට බෙදා දක්වන්න. එකක් අපි කියනවා මුල් වරට දරන පිරිවැය. දෙක පසු කාලීන දරන පිරිවැය. දේපල පිරිත උපකරණ සම්බන්ධයෙන් මුල් වරට නැත්නම් පළමු වරට දරන පිරිවැය කියලා එක් කොටසකුත් පසු කාලීන වශයෙන් දරන පිරිවැය කියලා තව කොටසකුත් අපිට වර්ග දෙකකට දේපල පිරිත උපකරණ සම්බන්ධයෙන් ජනිත වන පිරිවැයන් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙම ප්‍රමිතිය තුළ පැහැදිලිව දක්වනවා මේ එක් එක් අවස්ථාවේදී දරන පිරිවැයන් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය. දරන පිරිවැයන් කියන්නේ මොකක්ද? ඒ සම්බන්ධව ගිණුම් කරන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ප්‍රමිතියේ පැහැදිලිවම දක්වනවා. මේ බලන්න දේපල පිරිත උපකරණ සම්බන්ධ පිරිවැය. ව්‍යාපාරයක් විසින් සියලුම දේපල පිරිත හා උපකරණ වලට අදාළව දරනු ලබන පිරිවැයන් ඒවා දරනු ලබන අවස්ථාවේදී හඳුනාගත යුතුය. මෙම පිරිවැයන් වර්ග දෙකකි. එක මුල් වරට දරන පිරිවැය, දෙක පසු කාලීනව දරන පිරිවැය. මොකක්ද මුල් වරට දරන පිරිවැය කියලා කියන්නේ?
මුල් වරට දරන පිරිවැය කියන එකෙන් අදහස් කරන්නේ දේපල පිරිවැය අත්පත් කරගන්න අවස්ථාවේදී දරන පිරිවැය. මුලින්ම දරන පිරිවැය. දේපල පිරිවැය ඒ කියන වත්කම ව්‍යාපාරය අත්පත් කරගන්න අවස්ථාවේදී ඇතිවන්නා වූ පිරිවැය. මේ බලන්න. දේපල පිරිත හා උපකරණ අත්පත් කර ගැනීමට හෝ ඉදිකිරීමක් සම්බන්ධ නම් ඉදිකිරීමට හෝ මිලදී ගැනීමක් සම්බන්ධ නම් මිලට ගැනීමට දරන වියදම් අපි කියනවා මුල් වරට දරන වියදම් කියලා. මේ සියල්ල වත්කමට ප්‍රාග්ධනිත කළ යුතුයි කියලා නියමයක් තියෙනවා. ඒ කියන්නේ මුල් වරට දරන සියල්ල වියදම් සියල්ල වත්කමේ අගයට එකතු කරන්න ඕනේ. වත්කමට ප්‍රාග්ධනිත කරනවා කියන කී අදහස තමයි වත්කමේ පිරිවැයට ගලප ගන්නට ඕනේ. වත්කමේ අගයට ගලප ගන්න. කොටිමකුත් වත්කම් ගිණුමට හර කරන්න ඕනේ. ඒතර මෙතනදී මුල් වරට දරන වියදම් අපිට මෙන්න මේ ආකාරයට හඳුනා ගන්න පුළුවන්. දැන් මුල් වරට දරන වියදම් ඒ වගේ දෙවනු තමයි පසු කාලන දරන වියදම්. පසු කාලන දරන වියදම් අපි ගැන දෙවනු කතා කරමු. දැන් කෙටියෙන්කොත් වත්කම අත්පත් කරගැනීමෙන් අනතුරුව වත්කම භාවිතයට ගන්න අතරතුරදී දරන වියදම් තමයි අපි කියන්නේ පසු කාලන දරන පිරිවැය කියලා. දැන් අපි තුමු වත්කමක් ව්‍යාපාරයෙන් මිලදී ගන්නවා 2020 ජනවාරි 1 වෙනිදා. તો 2020 ජනවාරි 1 වෙනිදා අපි තුමු වත්කම භාවිතයට ගන්න ජනවාරි 30 කියන්නකෝ. તો ජනවාරි 1 වෙනිදා ඉඳන් ජනවාරි 30 දක්වා භාවිතයට ගන්න පෙර ඒ වෙනුවෙන් දරන වියදම් තමයි මුල් වරට දරන පිරිවැය කියලා කියන්නේ. පසු කාලන දරන පිරිවැය කියලා කියන්නේ වත්කම භාවිතයට ගැනීමෙන් අනතුරුව වත්කම ප්‍රයෝජනට ගන්න අතරතුරදී දරන පිරිවැය. පැහැදිලි නේද? දැන් 2020 ජනවාරි 1 වෙනිදා ගත්ත වත්කම භාවිතයට ගත්තේ 2020 ජනවාරි 30 නම්. તો ජනවාරි 1 සිට ජනවාරි 30 දක්වා වත්කම වෙනුවෙන් දරුවා වූ පිරිවැයන් අපි කියනවා මුල් වරට දරන පිරිවැය. ඒ වගේම ජනවාරි 30න් පසුව දරන පිරිවැයන් අපි කියනවා මොනවද? පසු කාලින පිරිවැය. දැන් මේ තවදුරටත් අපි හඳුනගමු මුල් වරට දරන පිරිවැයට ඇතුළත් වන පිරිවැය මොනවද? පසු කාලිනව දරන පිරිවැයට ඇතුළත් වන පිරිවැය මොනවද? ඒ වගේම ඒ එක් එක් පිරිවැයන් සම්බන්ධයෙන් ගිණුම් කරන කටයුතු කළ යුතු ආකාරය කෙසේද කියන එක අපි දෙවනුව හඳුනා ගැනීම කරමු. පැහැදිලි නේද? හොඳයි. දේපල පිරියද උපකරණ සම්බන්ධව මුල් වරට දරන පිරිවැය සම්බන්ධයෙන් ගිණුම් කරන ප්‍රමිතියේ නිර්දේශයන් මොනවාද? නිර්දේශයන් එකක් තමයි මේ මුල් වරට දරන පිරිවැයන් වත්කමට ප්‍රාග්ධනිත කළ යුතුයි. ඒ කියන්නේ වත්කමේ අගයට පිරිවැයට ප්‍රාග්ධනිත කළ යුතුයි. ඒ කියන්නේ වත්කමේ අගයට එකතු කරන්න ඕනේ. ඉතින් දේපල පිරියද උපකරණ සම්බන්ධයෙන් මුල් වරට හඳුනා ගැනීම දරන්නා වූ පිරිවැයන් ඒ මුල් වරට දරන පිරිවැයන් තමයි අපි කියන්නේ අත්පත් කරගන්න අවස්ථාවේ දරන පිරිවැය. ඒවා ප්‍රාග්ධනිත කෙරේ. ඒ කියන්නේ මේවා අදාළ වත්කමේ පිරිවැයට එකතු කළ යුතුය. හරි නේද? හොඳයි. දැන් මෙතනදී ව්‍යාපාරයක් දේපල පිරියද උපකරණ අත්පත් කරගන්න අවස්ථාවේදී හෝ ඉදිකිරීමක් නම් ඉදිකිරීමක් සම්බන්ධයෙන් හෝ මිලදී ගැනීමක් නම් මිලට ගන්න අවස්ථාවේදී දරන්නා වූ මුල් වරට දරන පිරිවැය සම්බන්ධ ලැයිස්තුවක් තියෙනවා. දැන් මුල් වරට දරන පිරිවැය සම්බන්ධයෙන් හඳුනාගත හැකි පිරිවැය වන්නේ මෙන්න මේ දේවල්. ඒවැය සංහිතියක් අපි ඉදිරිපත් කළොත් මෙන්න මේ ආකාරයට කියන්න පුළුවන්. අපිට පුළුවන් මේක මුල් වරට දරන පිරිවැයන් අපිට මේ ආකාරයට කොටස් කිහිපයකට බෙදා දක්වන්න. එකක් මූලික ගැනුම් පිරිවැය. මූලික ගැනුම් පිරිවැය මිලදී ගැනුම් පිරිවැය. તો දේපල පිරියද උපකරණ සම්බන්ධයෙන් මූලික ගැනුම් පිරිවැයට ඇතුළත් වෙනවා මෙන්න මේ වියදම්. වත්කමේ ගැනුම් මිල. යන්ත්‍රයක් නම් යන්ත්‍රයේ ගත්තු මිල, නිෂ්පාදකයාට ගෙවු මිල, එතන වෙළෙන්දාට ගෙවු මිල. හරිද? ඒකෙන් අඩු කරන්න ඕනේ වෙළඳ වට්ටමක් හෝ සහන ආධාරයක් තිබෙනවා නම්. වත්කම මිලට ගන්න අවස්ථාවේදී අපිට වෙළඳ වට්ටමක් ලැබුණා නම් අඩු කරන්න ඕනේ. එතන රජයෙන් සහන ආධාරයක් ලැබුණා නම් ඒක අඩු කරන්න ඕනේ. අර තොගාගේ කලාව වගේ තමයි. ඊළඟට ආනයන තීරු බදු එකතු කරන්නට ඕනේ. මුළු ගැනුම් පිරිවැයට. ආපසු නොගෙවෙන බදු තිබෙනවා නම් රේගු බදු වගේ දේවල් අපි වත්කමේ පිරිවැයට එකතු කරන්න ඕනේ. වත්කම ආනයනය කිරීම සඳහා දරුවා වූ නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු වත්කමේ පිරිවැයට එකතු කරන්න ඕනේ. ඒක අපි කියනවා මූලික ගැනුම් පිරිවැය කියලා. ඊළඟට වත්කමේ මුල් වරට දරන පිරිවැයට ඇතුළත් වන දෙවැනි පිරිවැය අයිතම තමයි වත්කම අපේක්ෂිත සත්වයට ස්ථානට පත් කරතෙක් දරන ඍජුවම දරන පිරිවැය. ඒ කියන්නේ මිලදී ගත්තු වත්කම භාවිතා කිරීමට පෙර අපේක්ෂිත සත්වයට පත් කිරීමට පෙර ඒ වෙනුවෙන් දැරීමට සිදු වෙතයි සලකන දැරීමට සිදුවන තවත් වියදම් තියෙනවා. ඍජු පිරිවැයන්, වක්‍ර පිරිවැයන් ඒවා සියල්ලම අපි වත්කමේ පිරිවැයට ප්‍රාග්ධනිත කරන්න ඕනේ. ඒ මෙන්න මේ දේවල්.
වත්කම ඉදිකිරීමක් හෝ අත්පත් කර ගැනීමක් සම්බන්ධ දරුවෝ රුජු පිරිවැය වැඩබිම සකස් කිරීමට ගිය පිරිවැය. දැන් යන්ත්‍රයක් නම් ඒ යන්ත්‍රය සවි කිරීමට එතන ස්ථානය සකස් කරන්නට ඕනේ. ඒ වෙනුවෙන් දරන පිරිවැය. මූලික ප්‍රවාහන හා එහා මෙහා කිරීමේ පිරිවැය. අපි යන්ත්‍රයක් කියමු යන්ත්‍රය ව්‍යාපාර ස්ථානට ගෙනීමට දරුවෝ පිරිවැය මෙතන එහා මෙහා කරන දරුවෝ පිරිවැය ඔක්කොම වත්කමේ පිරිවැයට එකතු කරන්න ඕනේ. සවි කිරීම හා එකලස් කිරීමට දරුවෝ පිරිවැය. වත්කම සවි කිරීමක් යන්ත්‍රයක් මේ විශේෂයෙන් බලපාන මේ යන්ත්‍ර වගේ වත්කමකට යන්ත්‍රෝපකරණ වගේ වත්කමකට සවි කිරීමක් කරනවා නම් ඒ වෙනුවෙන් ගිය පිරිවැය. ඊළඟට වටයක් අත්හදා බැලීමේ සුද්ධ වියදම ව්‍යාපාරයේ යන්ත්‍රයක් වගේ වත්කමක් මුලින්ම අත්හදා බැලීමක් කරන්න ඕනේ. ඒ සඳහා ව්‍යාපාරයේ අමුද්‍රව්‍ය කොටසක් භාවිතා කරලා ඒකෙන් නිෂ්පාදන වටයක් ක්‍රියාත්මක කරන්නට ඕනේ. එහෙනම් එතින්දී මුල් වලට අත්හදා බැලීම වෙනුවෙන් නිෂ්පාදන වටයක් ක්‍රියාත්මක කිරීම සඳහා අමුද්‍රව්‍ය භාවිතා කළා නම් ඒ වෙනුවෙන් ගිය පිරිවැයත් අපි සලකන්නේ වත්කමේ පිරිවැය කියලා. ඒක සුද්ධ වියදම කියලා අදහස් කළේ සමහරක් විට අත්හදා බැලීම වටේදී අමුද්‍රව්‍ය පාවිච්චි කළා රුපියල් 25000ක් අමුද්‍රව්‍ය භාවිතා කළා කියන්නකො. අත්හදා බැලීමේ වටේදී රුපියල් නිෂ්පාදනය කළ නෙමෙයි රුපියල් 5000කට වික කියන්නකො. එහෙනම් 25000ක වියදම් කළා 5000ක වික සුද්ධ වියදම කීයද? 20000. අන්න එකයි කියන්නේ. වත්කමක් මේ මූලික පරීක්ෂණ කටයුතු සඳහා දරුවෝ පිරිවැය ප්‍රාග්ධන වියදම් වශයෙන් සලකන්නට ඕනේ. ඊළඟට වෘත්තීය ගාස්තු ඉංජිනේරුවරුන්ට විදුලි කාර්මික ශිල්පීන්ට ගෙවූ වටිනාකම් මේකේ අදහස් කරන්නේ. ඒවා අපි කියනවා අර මෙලදීගත් වත්කම ව්‍යාපාරයේ භාවිතයට ගැනීමට පෙර ඒ වර්තමාන තත්ත්වයට ගැනීම සඳහා දරුවෝ පිරිවැය. ඊළඟට පිරිවැය කොටසක් වශයෙන් සලකන්න කියලා ප්‍රමිතිය කියනවා තුන්වෙනි එක වත්කම ජීවිත කාලයේ අවසානයේ කොටස් වශයෙන් ගැලවීමට හා ඉවත් කිරීමට දැරිය යුතු අපේක්ෂිත පිරිවැය. දැන් මේ වත්කම අපි තුමු යන්ත්‍රයක්. අපි ඇස්තමේන්තු කරන ආයු කාලය අවුරුදු 10ක් කියලා. අවුරුදු 10 අවසානයේ මේ යන්ත්‍රය ඉවත් කරන අවස්ථාවේදී ඒ ඉවත් කිරීම වෙනුවෙන් දැරීමට සිදුවිත අපේක්ෂා කරන පිරිවැය යන්ත්‍රයේ කොටස් වශයෙන් ගැලවීමට දරන පිරිවැයන් වෙන්න පුළුවන්. එයත් වත්කමේ පිරිවැය කොටසක් වශයෙන් සලකන්න කියලා තමයි ප්‍රමිතිය නිර්දේශ කරන්නේ. උතර ප්‍රමිතියට අනුව මුල් වරට දරන පිරිවැයද අනු කොටස් තුනක් තියෙනවා. මූලික ගැනුම් පිරිවැය, වර්තමාන තත්ත්වයට ස්ථාන සහ අපේක්ෂිත තත්ත්වයට ගෙනීමට දරන පිරිවැය, වත්කම ඉවත් කරන අවස්ථාවේදී දැරීමට සිදුවෙත අපේක්ෂා කරන පිරිවැය. මේ සියල්ලගේම එකතුව තමයි අපි කියන්නේ වත්කමේ පිරිවැය කියලා. ඒ වත්කමේ පිරිවැයට එකතු කරලා අවසානයේ වත්කම් ගිණුමට හර කළ යුතුයි. වත්කමේ පිරිවැයට ප්‍රාග්ධනිත කරනවා කියන එකෙන් අදහස් කරන්නේ එම කරුණ. පැහැදිලි නේද? ඔය තමයි දේපල පිරියත උපකරණ සම්බන්ධයෙන් ඇතිවන්නා වූ පිරිවැයේ පළවෙනි වර්ගය. මුල් වරට හඳුනා ගන්නා පිරිවැය. ඒකෙත් නැවත අනු කොටස් තුන මතක් කරනවා මූලික ගැනුම් පිරිවැය, වත්කම අපේක්ෂිත තත්ත්වයට ගැනීම සඳහා දරුවෝ අනිකුත් පිරිවැය සහ වත්කම ඉවත් කරන අවස්ථාවේදී දැරීමට සිදු වෙතයි අපේක්ෂා කරන පිරිවැය. ඇස්තමේන්තු වගේ. තේරුණා නේද? හොඳයි. ඊළඟට අපි දෙවනුව බලමු පසුකාලීන පිරිවැය. පසුකාලීන පිරිවැය කියලා මම අදහස් කළේ මොකද්ද? වත්කම අත්පත් කරගැනීමෙන් පස්සේ වත්කම භාවිතයට ගැනීමෙන් පසුව දරන්නා වූ පිරිවැය. අපි පසුකාලීන පිරිවැය සම්බන්ධයෙන් අදහසක් දීලා තිබුණා මිට කලින් සටහනක. ඉතින් පසුකාලීන පිරිවැය. පසුකාලීන පිරිවැය දේපල පිරිත උපකරණ අත්පත් කරගත් පසුව දරන පිරිවැය පසුකාලීන පිරිවැය වේ. මේවාද නැවත කොටස් දෙකකට බෙදෙනවා. පසුකාලීන දරන පිරිවැය කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රාග්ධන වැය, අයබාර වැය කියලා. දේපල අත්පත් කර ගැනීමෙන් පසුව, දේපල භාවිතා කිරීමෙන් පසුව, භාවිතා කිරීම ආරම්භීමෙන් පසුව දරන පිරිවැයද නැවත කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රාග්ධන වැය, ප්‍රාග්ධන වියදම්, අයබාර වියදම් කියලා වත්කමට අදාළව. ප්‍රාග්ධන වියදම් කියලා කියන්නේ එකී දේපලෙහි ඵලදායී ජීවිත කාලය වැඩි කිරීමට, දේපලෙහි කාර්යක්ෂමතාවය වැඩි කිරීමට, දේපලෙහි නිෂ්පාදන වියදම අඩු කිරීමට දරන්නා වූ පිරිවැය අපි කියනවා ප්‍රාග්ධන වියදම් කියලා. කියන්නේ පසු කාලිනව දරන වියදම හේතු කොටගෙන වත්කමේ ජීවිත කාලය වැඩි වෙනවා නම්, වත්කමේ අගේ ඉහළ යාමක් සිද්ධ වෙනවා නම්, වත්කම තුළින් නිෂ්පාදන වියදම අඩු කිරීමකට හේතු වෙනවා නම්, වත්කමේ ඉපයීම හැකියාව වැඩි කිරීමක් සිද්ධ වෙනවා නම්, එකී වියදම් අපි කියනවා පසු කාලිනව දරන ප්‍රාග්ධන වියදම් කියලා. ඒ ප්‍රාග්ධන වියදම් සම්බන්ධව නියමයේ තමයි ප්‍රාග්ධන වියදම් වත්කමේ අගයට එකතු කරන්න ඕන. වත්කම් ගිණුමට හර කරන්න ඕන. පසුකාලීනව දරන පිරිවැය අතර තිබෙන අයබාර වියදම් කියලා කියන්නේ
වත්කම නඩත්තු කිරීම සඳහා වත්කම පවත්වාගෙන යාම සඳහා දරන වියදම්. ඒ වත්කම ආයතනය තුළ පවත්වාගෙන යාම වෙනුවෙන් දරන්නා වූ පිරිවැය අපි කියන අයබාර වියදම් කියලා. උදාහරණයක් වශයෙන් යන්ත්‍රය අලුත් වැඩියා වියදම්, සාමාන්‍ය අලුත් වැඩියා වියදම්, යන්ත්‍රය වෙනුවෙන් භාවිතා කරන ඉන්ධන වියදම්, ගොඩනැගිල්ලක් නම් ගොඩනැගිල්ල පින්තාරු කිරීමේ වියදම්, වාර්ෂිකව සිදු කරන දේවල්. ඒවා අපි සලකන්නේ වත්කම වෙනුවෙන් දරුවු වියදම් තමයි. හැබැයි අයබාර වියදම්. ආදායම ඉපයීම වෙනුවෙන් දරන්නා වූ වියදම්. වත්කම වෙනුවෙන් ආදායම ඉපයීම වෙනුවෙන් දරන වියදම් අපි ආදායම් ප්‍රකාශනට වියදමක්සේ හඳුනාගත යුතුයි. යන්ත්‍රය ක්‍රියාත්මක කරන සේවකයාට ගෙවන වැටුප්. ඒවා අපි සලකන්නේ අයබාර වැය. ඒවා ආදායම් ප්‍රකාශනය මගින් කපහරින්න ඕනේ. නමුත් අර වත්කමේ වලදායි ජීවිත කාලයේ ඉපයීම හැකියාව වැඩි කිරීමට, වත්කමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට දරන වියදම් ඒවා දීර්ඝ කාල පිරිවැය වශයෙන් සලකන්නේ. ඒවා වත්කමේ අගට නැවත එකතු කිරීමක් කරන්න ඕනේ. පැහැදිලි නේද? හොඳයි. දැන් මේ තියෙන්නේ ප්‍රාර්ථන වැය. වත්කමක ප්‍රයෝජනවත් ජීවිත කාලයේ වත්කමක ධාරිතාවය, නැත්නම් නිෂ්පාදන භාණ්ඩවල ගුණත්වය වැඩි කිරීමට හෝ නිෂ්පාදන පරිසරයක වියදම අඩු කිරීමට උපකාරණය වන නවීකරණ හෝ උපාංග සවි කිරීමට දරන වියදම් ප්‍රාග්ධන වියදම් වශයෙන් සැලකේ. ඒවා අදාළ වත්කම් ගිලිමට හර කළ යුතුයි. උදාහරණ අතින් ක්‍රියාත්මක කරන යන්ත්‍රයක් ස්වයංක්‍රීය විදුලි බලෙන් ක්‍රියාත්මක කරන යන්ත්‍රයක් බවට පත් කිරීම සඳහා සවි කළ උපාංගය වෙනුවෙන් දරූ පිරිවැය. ඒක වත්කම් පිරිවැයට එකතු කරන්න ඕනේ. අයබාර වැය කියන අදාළ වත්කම් නිසලස පවත්වාගෙන යාම සඳහා දරන වියදම්. උදාහරණ වශයෙන් කියන විදිහට යන්ත්‍රයක නඩත්තු වියදම්, ගොඩනැගිල්ලක නම් පින්තාරු කිරීමේ වියදම්, ඒවා අපි සලකන්නේ අයබාර වැය වශයෙන්. මේ පසු කාල පිරිවැය සම්බන්ධයෙන් අපි තවදුරටත් අපි ඒක පැහැදිලි කිරීමක් කරනවා නම් පසු කාලීන පිරිවැය මිනුම්කරණය කිරීමේදී මෙහෙමයි කරන්නේ. පසු කාලීන පිරිවැය වර්ග දෙකකට බෙදනවා අයබාර වැය සහ ප්‍රාර්ථන වැය කියලා. අයබාර වැය මෙතින් වත්කමක පවතින ධාරිතා මට්ටම පවත්වාගෙන යාම සඳහා දරන වියදම්. අදාළ වැය ආදායම් ප්‍රකාශන තුළ වියදමක් වශයෙන් සලකයි. මෙතන පවත්වාගෙන යාම සඳහා දරන වියදම්. හරිනේ. හොඳයි. ඒවා අපි සලකන්නේ අදාළ වත්කමේ වෙනුවෙන් දරුවා වුණත් ගිණුම් කාලච්ඡේදයේ ආදායම ඉපයීම වෙනුවෙන් දරුවු වියදමක්සේ සලකා ඒක අපි ආදායම් ප්‍රකාශනට ඇතුළත් කළ යුතුයි. ප්‍රාර්ථන වැය කියන වත්කමේ ඉපයීම් ධාරිතාවයේ ඵලදායී ජීවිත කාලය හෝ කාර්යක්ෂමතාවයේ වර්ධනය කිරීම වෙනුවෙන් දරන වියදම්. ඒවා සම්බන්ධයෙන් මොකද කරන්නේ? ඒවා අදාළ වත්කම් ගිණුමට හර කරේ නැත්නම් අදාළ වත්කමට ප්‍රාග්ධනිත කරේ. පැහැදිලි නේද? ତර අවසාන වශයෙන් කියන දේ මෙච්චරයි. වත්කම දේපල පිරිත උපකරණ කියන වත්කම වෙනුවෙන් දරන වියදම් ගත්තොත් මුල්වරට දරන වියදම් හඳුනාගෙන ප්‍රාග්ධනිත කළ යුතුයි. පසු කාලීන දරන වියදම් හඳුනාගෙන ඒවා වත්කමේ අගේ ඉහළ නංවීමට, ධාරිතාවය වැඩි කිරීමට, කාර්යක්ෂමතාවය ඉහළ නංවීමට, ඵලදායී ජීවිත කාලය වැඩි කිරීමට දරන වියදමක් නම් වත්කම් ගිණුමට ප්‍රාග්ධනිත කළ යුතුයි. ඒවා වත්කම පවත්වාගෙන යාමෙන් දරන අයබාර වියදමක්සේ හඳුනාගත හැකි වියදම් නම් අදාළ ගිණුම් කාලච්ඡේදයේ වියදමක් ලෙස ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කළ යුතුයි. පැහැදිලි නේද? හොඳයි. අපි අභ්‍යාස කිහිපයක් කරමු. කරන අභ්‍යාසයක් 11. එක් සමාගම තම නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා නව යන්ත්‍රයක් ආනයනය කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දරන ලද වියදම් මෙන්න මේවා. යන්ත්‍රය සඳහා නිෂ්පාදකයන්ට ගෙවූ මුදල් 15 ලක්ෂයයි, ආනයනය කිරීමේ වියදම් 3 ලක්ෂයයි, ආනයන තීරු බදු 1,50,000යි, ප්‍රවාහන වියදම් 74,000යි, සවි කිරීමේ වියදම් 90,000යි, නිෂ්පාදන ආයතනයේ ඉංජිනේරුවෙක් ලංකාවට පැමිණීමට අය කළ ගාස්තු රුපියල් 15,000යි. මෙම කියනවා යන්ත්‍රයේ විශේෂ කොටසක් ඉංජිනේරු සහායද ඇතිව සවි කළ යුතු විය. එම කොටස පැය 4ක නිෂ්පාදන දහවනයකට පසුව නිපදවූ භාණ්ඩවල ගුණත්වය පරීක්ෂා කිරීමෙන් පසුව අවශ්‍ය තත්ත්වය දක්වා ගලපමින් සකස් කළ යුතු විය. රසායනාගාර පරීක්ෂණ සඳහා රුපියල් 10,000ක්ද පැය 4ක දහවනයකදී රුපියල් 6,000ක අමුද්‍රව්‍ය ප්‍රමාණයක්ද වැය විය. එසේ සකස් කළ පසුව අත්හදා බැලීමේ වටයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ සඳහා අමුද්‍රව්‍ය වල රුපියල් 1000ක්ද වැය විය. කෙසේ නමුත් මේ වට දෙකෙන්ම ලබාගත් භාණ්ඩ විකිණීමේ අදහසින් නිෂ්පාදනය කළ ඒවා නොවිය. යන්ත්‍රය සඳහා ප්‍රාග්ධනිත කරන වටිනාකම ගණනය කරන එක තමයි අපි ගහන්නේ. දැන් මේ සමාගමක් අලුතෙන් යන්ත්‍රයක් ආනයනය කර සවි කිරීම සම්බන්ධ සිද්ධියට අදාළ තොරතුරු තමයි මේ දීලා තියෙන්නේ. යන්ත්‍රය ආනයනය කරනකොට ගෙවු මුදල්, නව ගාස්තු රේගු බදු වගේම යන්ත්‍රය සවි කිරීම වෙනුවෙන් ඉංජිනේරු සහායතු සවි කිරීම වෙනුවෙන් දරූ පිරිවැයන් සියල්ල තියෙනවා. අපිට තියෙන්නේ වත්කම වෙනුවෙන් යන්ත්‍රයේ පිරිවැය ගණනය කරන්න තියෙන නේද? හොඳයි. යන්ත්‍රයේ පිරිවැයට ඇතුළත් වෙන මොනවද? මුලින්ම යන්ත්‍රය සඳහා නිෂ්පාදකයන්ට ගෙවු මුදල්. ඒ තමයි අපි කියන්නේ මූලික ගණන් පිරිවැය නේද? මෙහෙම කියමු. උත්තරය වශයෙන් මෙහෙම ලියාගමු. එකිනෙක ඒවා එකක් තමයි
ගැනුම් මිල අපි රුපියල් 1000 වලින් හදමු ලේසි. તો යන්ත්‍රයේ ගැනුම් මිල කීයද මෙතන? 1000 වලින් ගත්තාම මේ බිඳු කැපෙනව නේද? 1500යි. ඊළඟට ආනයනය කිරීමේ වියදම්. ආනයන වියදම් 300යි 1000 වලින්. ඊළඟට ආනයන තීරුබදු. කිමු? තීරුබදු 150යි 1000 වලින්. ඊළඟට ප්‍රවාහන වියදම් ඔක්කොම එනවනේ. වත්කම් මූලික පිරිවැල ඇති වෙන දේවල්නේ. ප්‍රවාහන වියදම් අනිවාර්යව ඇතුළත් වෙනවා 74යි. ඔක්කොම මූලික පිරිවැය නේද? සවි කිරීමේ වියදම 90යි. සවි කිරීමේ වියදම 90යි. ඊළඟට නිෂ්පාදන ආයතනයේ ඉංජිනේරුවෙක් ලංකාවට පැමිණීමට අය කළ ගාස්තුව. අපි ඉංජිනේරු ගාස්තුව, වෘත්තීය ගාස්තුවනේ. ඉංජිනේරු ගාස්තුව 10 වලින් ගත්ත 15යි. ඊළඟට තව මෙහෙමත් කියනවා. යන්ත්‍රයේ විශේෂ කොටසක් ඉංජිනේරු සහායයට ඇතුළු සවි කළ යුතු විය. එම කොටස පැය 4කට නිෂ්පාදන ධාරිතාවයක ධාවනයකට පසුව තමයි ගුණත්වය පරීක්ෂා කරලා තියෙන්නේ. ඒ වෙන රසායනාගාර පරීක්ෂණ සඳහා රුපියල් 10000ක් ගින්ති වෙනවා. ඒක ප්‍රාථමික වියදමද නැද්ද? ප්‍රාථමික වත්කම භාවිතයට ගන්න පෙර අනිවාර්යයෙන්ම දර යුතු වියදමක් නේ. රසායනාගාර වියදම් කියන 10යි. එකෙන් 10යි. ඒ කියන්නේ වත්කම භාවිතයට පෙර ඒ වත්කම භාවිතයට ගැනීම සඳහා අනිවාර්යයෙන්ම දර යුතු වියදමක් නම් ඒක අනිවාර්යෙන් ප්‍රාථමික කලියු. දැන් බලන්න මේ දක්වා කතා කරපු හැම වියදමක් මෙහෙමයි. අනිවාර්යයෙන්ම දර යුතු වියදමක්. දැන් යන්ත්‍රයේ ගැනුම් බිල අනිවාර්ය වියදමක්, ආනයන කිරීම සඳහා දර වියදම අනිවාර්ය වියදමක්, තීරුබදු අනිවාර්යයෙන්ම දරන අනිවාර්ය වියදමක්, ප්‍රවාහන වියදමත් අනිවාර්ය වියදමක්, සවි කිරීමේ වියදම අනිවාර්ය වියදමක්, ඉංජිනේරු ගාස්තු අනිවාර්ය වියදමක්. මොකද ඒක නොමැතිව වත්කම් භාවිතයට ගන්න බැහැනේ. රසායනාගාර ගාස්තු වියදමත් එහෙමයි. ඊට අමතරව තියෙනවා තව අත්අදා බැලීම සඳහා අමුද්‍රව්‍ය භාවිත කරලා තියෙන රුපියල් 1000ක්. ඒකත් යන්ත්‍රයේ භාවිතයට ගන්න පෙර අත්අදා බැලීම කළ යුතුමයි. ඒ වෙනුවෙන් ඒක අනිවාර්යෙන් දර යුතු වියදමක් නේ. අමුද්‍රව්‍ය වියදම් 10 වෙනි ගත්තාම එකයි නේද? මේ සියල්ල වත්කම භාවිතයට ගැනීමට පෙර අනිවාර්යයෙන්ම දර යුතු ඒ සැලකෙන වියදම්. ඒ වත්කමේ පිරිවැයට ප්‍රාධාන්‍යත කළ යුතුයි නේද? එහෙනම් මේ ඔක්කොම එකතුව තමයි වත්කමේ පිරිවැය වෙන්නේ. බලමු කීයද කියලා නම් 10 වලින් අපි කියන්නේ 5ට 9යි 10යි එකක් ඉතුරුයි නේද? 6යි තයි 13යි 22යි 23යි 24යි දෙකක් ඉතුරුයි 7යි 10යි 11යි එකක් ඉතුරු 1යි 2යි 2140 හරිද බලන්න අපසරේ 9ක 10 එකක් ඉතුරුයි 6යි තයි 13යි 22යි 23යි 24 දෙකක් ඉතුරුයි 7යි 10යි 11යි හරි මේ තමයි යන්ත්‍රයේ පිරිවැය 10 වලින් නේ යන්ත්‍රයේ පිරිවැය ඔයාගේ තමයි යන්ත්‍ර ගිරුමට හර කළ යුතු වන්නේ. මුල් වරට දරූ පිරිවැය වශයෙන් අපි වත්කමේ පිරිවැය ලෙස හඳුනා ගන්න රුපියල් 10 වලින් 2140යි නේද? හොඳයි. ඒ තමයි ප්‍රශ්නාංක 11. තව ප්‍රශ්නයක් බලමු ප්‍රශ්නාංක 12. මම බරක් ගණන කියවනම් අහගන්න. පහත දැක්වෙන්නේ නිෂ්පාදන සමාගමක් විසින් ආනයනය කරන ලද යන්ත්‍රයකට අදාළව දරන ලද පිරිවැය අයිතමයන් කිහිපයකි. සමාගම වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයකි. ඔය වැට් සඳහා ලියාපදිංචි වූවාද නැද්ද කියන එක වැදගත් වෙන්නේ ඇයි අපට? වැට් සඳහා ලියාපදිංචි ආයතනයකට වත්කමක් අත්පත් කර ගැනීමේදී ගෙවූ වැට් මුදල අපිට නැවත රජයෙන් අය කරගන්න පුළුවන්. ඒ වැට් මුදල අපිට වියදමක් වන්නේ නැහැ. වැට් සඳහා ලියාපදිංචි නොවූ ආයතනයකට ගෙවන ලද වැට් එක සැපයීම් කරුවාට ගෙවූ වැට් ප්‍රමාණය අපිට වියදමක්. ඒක නැවත අය කරගන්න බෑ. නේද? හොඳයි. ඒකටයි ලියාපදිංචි වූවාද නැද්ද කියන එක සඳහන් කරලා තිබෙන්නේ. 10 වලින් සංඛ්‍යා ඇති වෙන යන්ත්‍රයේ ගැනු ලකුණු කළ මිල 10 වෙනිදා වට්ටම 10ක් ක්‍රියාත්මකයි. ආනයන තීරුබදු නිෂ්කාසන ගාස්තු ගෙනීමේ කුලි බෑමේ කුලි සවි කිරීම හා එකලස් කිරීමේ පිරිවැය ඉංජිනේරු හා වෘත්තීය ගාස්තු පළමු වටේ අත්අදා බැලීමේ පිරිවැය පළමු වටේ නිෂ්පාදනය කළ ද්‍රව්‍ය සඳහා විකිණීමෙන් ලැබුණු මුදල එකතු කළාගේ මත බදු වෙනත් ස්ථානයක නැවත ස්ථාපිත කිරීමේ පිරිවැය යන්ත්‍රය සඳහා නඩත්තු පිරිවැය. දැන් මෙහෙම දීලා අපිට ඊළඟට කියනවා යන්ත්‍රයේ මුල් වරට හඳුනාගත යුතු පිරිවැය ගණනය කරන්න කියලා කියන්නේ. යන්ත්‍රයේ පළමු වරට
හඳුනා ගැනීම සඳහා දැරිය යුතු පිරිවැය. මේ පිරිවැය අයිතිමෙන් අපි එකින් එක හඳුනාගෙන ගණනය කරන්න ඕනේ. වාර්තා කරන්න ඕනේ නේද? හොඳයි. බලන්න. එක යන්ත්‍රයේ ලකුණු කළ මිල තියෙනවා 10ක්. හැබැයි වෙළඳ වට්ටම 10ක් තියෙනවා. එහෙනම් ලකුණු කළ මිල කියලා ලියලා වෙළඳ වට්ටම අඩු කරන්න ඕනේ. ලකුණු කළ මිල මේක තමයි රුපියල් 1000 කුලින් ලියමු. කීයද? 10යි. වෙළඳ වට්ටම අඩු වෙන්න එපා නේද? පොඩ්ඩක් මෙහා පැත්තෙන් යන එක 10. වෙළඳ වට්ටම 10ක්. 10කින් 18 10කින් 100යි නේද? මේක අඩු කළාම 900යි යන්ත්‍රය ඇත්තටම ගැලුම් මිල නේද? ඊළඟට ආනයන තීරුබදු 200ක් තියෙනවා. ගම් කෙටියෙන් තීරුබදු කියලා 200යි නේද 10 වලින්. ඊළඟට නිෂ්කාශන ගාස්තු නිෂ්කාශන ගාස්තු 20ක්. ඊළඟට ගෙනීමේ කුලී ගෙනීමේ කුලිත් මේ ඔක්කොම යන්ත්‍රය පළමු වරට දරනවාද මූලික පිරිවැය නේද? ගෙනීමේ කුලී 10යි. ඊළඟට ගොඩ බෑමේ කුලී යන්ත්‍රයේ වැලියුම් අදාළයි නේද? 5යි 10 වලින්. ඊළඟට සවිකිරීම හා එකලස් කිරීමේ පිරිවැය 35යි. සවිකිරීම හා එකලස් කිරීම 35යි. ඊළඟට ඉංජිනේරු හා වෘත්තීය ගාස්තු ඉංජිනේරු හා වෘත්තීය ගාස්තු 10යි. ඊළඟට පළමු වටේ අත්හදා බැලීමේ පිරිවැය 8යි. අත්හදා බැලීමේ වියදම් ඊට පස්සේ මෙහෙම කියනවා. පළමු වටේ නිෂ්පාදනය කළ ද්‍රව්‍ය විකිණීමේ ලද මුදල. දැන් අතර මෙතින්දී අර අත්හදා බැලීම වෙනුවෙන් 8ක් ගියාට ඒක හැබැයි ඒකෙන් කොටසක් ඒක අත්හදා බැලුවම ලැබුණු නිෂ්පාදන නිමවුම විකුණලා තියෙනවා. විකිණීමේ මුදලක් ලබා ගන්නවා. ඒ මුදල අපි අඩු කරන්න ඕනේ. එක්ක මෙතනින් අඩු කරලා නැත්නම් අට මෙහා පැත්තෙන් අඩු කරන්න පුළුවන්. සුද්ධ වියදම ගන්න අපිට පුළුවන්. මෙහෙම කරන්න. දැන් මෙතන අත්හදා බැලීමෙන් 8ක් ගිහින් තිබෙනවා. හරිද? 8යි. හැබැයි විකිණීමෙන් ලැබුණු මුදල් තියෙනවා 3ක් නේ. ඒක අඩු කරන්න පුළුවන් මේකෙන්. ඒ කියන්නේ අත්හදා බැලීමෙන් කළ නිමවුම විකුණලා තියෙනවා. අපි ඒකෙන් 3ක් අරන් තියෙනවා නේ. එහෙනම් අත්හදා බැලීමේ සුද්ධ මුදල කීයද රුපියල්? සුද්ධ වියදම් 5යි නේද 10 වලින්. මෙතනින් අඩු කරත් කවන්නේ මේක අඩු කරලා දැම්මත් කමන්නේ. ඊළඟට වෙනත් ස්ථානයක නැවත සවිකිරීමේ පිරිවැය. දැන් මේ මුල් වරට දරන පිරිවැයනේ අපෙන් අහන්නේ. ඒතර මුල් වරට දරන පිරිවැය වෙනත් ස්ථානයක නැවත සවිකිරීමක් කියන්නේ ඒක මුල් වරට දරන පිරිවැයක් නෙමෙයි. අපෙන් අහන්නේ මුල් වරට දරන හඳුනාගත යුතු පිරිවැය. ඒක පසු කාලවල දරන පිරිවැයක් නේද? මුල් වරට දරන පිරිවැයට අයිති වෙන්නේ නැහැ. ඊළඟට යන්ත්‍ර නඩත්තු පිරිවැය. නඩත්තු පිරිවැය කියන්නේ පසු කාලවල දරන අයබාර විදුමක්. ඒකත් මුල් වරට දරන පිරිවැයට අයිති වෙන්නේ නැහැ. එහෙනම් මුල් වරට දරන පිරිවැයට අයිති වෙන්නේ ඔච්චරයි නේද? හරි. එහෙනම් මේ ටික ඔක්කොම අපි එකතු කරගමු. මේ තමයි මුල් වරට දරන පිරිවැය එකතු වෙන්නේ. නේද? 5යි 5යි 10යි 15 එකක් එකතු වෙයි. 3යි 4යි 7යි 8යි 9යි 11යි නේද? කරන 5යි 10යි 15 එකක් එකතු වෙයි. 3යි 4යි 7යි 8යි 9යි 11යි. යන්ත්‍රයේ පිරිවැය 1185යි 10 වලින්නේ. යන්ත්‍රයේ පළමු වරට හඳුනාගත යුතු පිරිවැය අහන්නේ මුල් වරට දරන පිරිවැය කීයද? 1185යි. පැහැදිලි නේද? හොඳයි. අපි යමු තව අභ්‍යාසයක් කරන්න. අභ්‍යාසක 13. හොඳට බලන්න.
නිෂ්පාදන සමාගමක් ලොරි බොඩි සෑදීම සඳහා ප්‍රමිත පිරිවැය පාසඳා සකස් කර ඇත. මෙතන ප්‍රමිත පිරිවැය කියන අදහස් කරන්නේ මේ ලොරි බොඩියක් සෑදීම වෙනුවෙන් දැරිය යුතු වියදම් ප්‍රමිතිය නේද? ලොරි බොඩියක් සෑදීමට 3,50,000ක් යනවා සම්පූර්ණ පිරිවැය. ලී වැඩ වෙනුවෙන් ලක්ෂ 2ක් යනවා. පෑස්සුම් වෙනුවෙන් ලක්ෂයක් යනවා. පින්තාරු 50,000ක් යනවා. මේ ආයතනයේ කරන්නේ ලොරි බොඩි සෑදීම තමයි. එකිනෙක අංශයේ පිරිවැය සකස් වී ඇත්තේ 12ක ලාභාන්තිකයක් ඇතුළත් කරමින්. දැන් මේ එකිනෙක අංශ තියෙනවා. හරිද? ඒ අංශ වලින් තමයි මේ ලොරි බොඩි අණු කොටස් නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ලොරි බොඩිය නිෂ්පාදනය වෙන එක් එක් අංශ වලින් ඒ අංශවල තමන්ගේ අංශයේ ලාභය 12ක එකතුවක් කරලා තියෙනවා. සමාගම තම ව්‍යාපාරයේ භාවිතයට ගත් ලොරියකට බොඩි සෑදීම නිම කරන ලදී. බොඩි සෑදීම වෙනුවෙන් ගිණුම්ගත කළ යුතු පිරිවැය ගණනය කරන්නේ. දැන් මේ ආයතනයේ ව්‍යාපාර ස්වභාවය තමයි ව්‍යාපාර කාර්යය තමයි ලොරි බොඩි සාදා නිම කිරීම. ඒක තමයි ව්‍යාපාරයේ සමාගමේ නිෂ්පාදන ව්‍යාපාර කාර්යය. ඒතර ඒකෙන් තමයි ආදාය උපදවන්නේ. ලොරි බොඩි සාදලා අලෙවි කරනවා. ඒතර මෙතනදී එතින්දී එක් එක් අංශ තුනකින් ක්‍රියාත්මකයි දීවල අංශය, පෑසුම් අංශය, පින්තර අංශය කියලා එම අංශය තමන් කරන කොටසට 12ක ලාභාන්තය එකතු කරනවා. මේ ඔක්කොම සමාගමේ අණු කොටස්. සමාගම තමන්ගේම පාවිච්චියට ලොරි බොඩියක් සාදා ගන්න බලාපොරොත්තු වෙන තමන්ගේ ව්‍යාපාරයෙන්. ඒක දේපල පිළිවෙත උපකරණ ගණනට වැටෙන වත්කමක්. ඒක විකිණීම් සඳහා තිබෙන වාහන ලොරියක් නෙවෙයි. તો දැන් ලොරියක් සඳහා යන පිරිවැය මේක. මේ හැබැයි ආයතනයේ 12ක ලාභයත් ඇතුළුව. તો ආයතනයේ තමන්ගේම අංශයෙන් අංශබල භාවිතයේ අංශවල ද්‍රව්‍ය පාවිච්චි කරලා තමන්ගේම පාවිච්චියේ වත්කමක් නිපදවා ගන්නවා නම් ඒ පිරිවැය ලෙස ගිණුම්ගත කරන්න ඕනි ඒ වෙනුවෙන් වූ සැබෑ පිරිවැය. ඓතිහාසික පිරිවැය. දැන් මේ තියෙන ඓතිහාසික පිරිවැය නෙමෙයි 12ක ලාභිකුත් අන්තර්ගතයි. ඒත් අපි ව්‍යාපාරය පිටතර භාණ්ඩ විකිණීමේදී ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ව්‍යාපාරයේ තමන්ගේම පරිහරණය සඳහා දේපලක් නිර්මාණය කර ගන්නවා නම් ඒ පිරිවැය ලෙස මේ ලාභය ඇතුළත් කරන්න බෑ. මොකද තමන්ගේ ව්‍යාපාරයමනේ. ඒක සත්‍ය පිරිවැය වෙන්න ඕන. ඓතිහාසික පිරිවැය වෙන්න ඕන. ඒ නිසා මෙතෙන්දී ලොරි බොඩියේ වටිනාකම ලෙස අපි ව්‍යාපාරයේ වෙනුවෙන් හදන ලොරි බොඩියේ වටිනාකම වෙන්න ඕනි. මෙව වටිනාකම තුළ අන්තර්ගත ලාභය ඉවත් කරන්න ඕන. 12ක ලාභයක් ඇතුළත් මේක අයින් කරන මිල තමයි ලොරියේ පිරිවැය කියලා අපි ගන්න ඕනේ. ලොරි බොඩියේ පිරිවැය කියලා අපි ගන්න. අපෙන් අහන්නේ ලොරි බොඩියේ සෑදීම වෙනුවෙන් ගිණුම්ගත කළ යුතු පිරිවැය නේද? උත්තරේ ලොරි බොඩියේ මිල රුපියල් 3,50,000යි. මේකේ අඩු කළා අන්තර්ගත ලාභය. ලාභය ගන්න කොහොමද? මේගොල්ලෝ එක එක අංශය තමන්ගේ අංශයේ පිරිවැය 100 නම් 12ක් ලාභය එකතු කරලා 112කට තමයි ඒක ලකුණු කරන්නේ නේද? 112කට නේද? එතකොට 100යි නම් පිරිවැය ලාභය 12යි 112 තමයි ඒගොල්ලෝ ලකුණු කරන මිල නේද? ඒත් මේ 3,50,000 කියන්නේ අර ලාභ 112 ඇතුළු කළ මිල මේක සමාන 112 නම් ලාභය කියන්නේ 12. එකයින් කරමු. බලමු ලාභය කීයද කියලා. ගණක යන්ත්‍රයක ආධාරයෙන් බලමු 3,50,000 බෙදීම 112 වැඩි කිරීම 12. උත්තරේ 37,500යි. දැන් පිළිවෙල වෙන්නේ ඊටු ටික නේද? තුන්ලක්ෂ 12,000 පිළිවෙල. මේ තමයි ගිණුම් ගත කළ යුතු පිළිවෙල. තුන්ලක්ෂ 12,500යි. ඉතින් මම මෙහෙම නොකර එකපාරම 3,15,000 බෙදීම 112 වැඩි කිරීම 100 කියලාවත් උත්තරේ එනවා. නමුත් ඔබට උත්තරේ පැහැදිලි නැත්නම් මම මේ පියවර තුනකට ගත්තේ මේ විදිහට ලකුණු කළ මිල මේකයි. ඒකේ අන්තර්ගත ලාභය අයින් කළා. ඒක පිරිවැය තමයි ගිණුම්ගත කරන්නේ. ඒ තමයි උතර ඒ වටිනාකම තමයි අපි පොත්වල යන්ත්‍රයේ පිරිවැය වශයෙන් ගිණුම්ගත කළ යුතු වන්නේ. පැහැදිලි නේද? හොඳ අපි යමු ඊළඟ අභ්‍යාසයට.
ගන්න ප්‍රශ්න අංක 14 සුමුදු සුදුමුදු සමාගමට අදාළව මෙන්න මේ තොරතුරු ඔබට දීලා තියෙනවා. මොනවද බලන්න. 2014 ජනවාරි 1 දින යන්ත්‍රයක් ආනයනය කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් දරුවා වූ වියදම්. මොනවද? ආනයන ඉන්වොයිස් කළ බිල රුපියල් 12 ලක්ෂයයි, ආනයන තීරු ගාස්තු රුපියල් ලක්ෂයයි, නැව ගාස්තු 40000යි, රක්ෂණ ගාස්තු 60000යි, සවි කිරීමේ පිරිවැය 60000යි, ස්ථානයේ සකස් කිරීමේ පිරිවැය 30000යි, මූලික ප්‍රවාහන හා එහා මෙහා කිරීමේ පිරිවැය 50000යි. මිලදී ගැනීමේදී ඉන්වොයිස් කළ මිලියන් 5ක වෙළඳ වට්ටමක් ලබාගෙන ඇත. ඒ වගේම මෙම යන්ත්‍රයේ සුම්බුන්නගේ 1,30,000කට ඇස්තමේන්තු කරලා තිබෙනවා. මෙම යන්ත්‍රයෙන් නිෂ්පාදනය කළ හැකි ඒකක සංඛ්‍යාව මිලියන 4ක්. සාමාන්‍යයෙන් වසරකට ඒකක 4 ලක්ෂයක් නිපදවීමට අපේක්ෂා කෙරේ. ඒ තොරතුරුත් ඔබට දීලා තියෙනවා. අහනවා ප්‍රශ්න 3ක්. 1. පහත සඳහන් දෑ ගණනය කර පෙන්වන 1. යන්ත්‍රයේ පිරිවැය. 2. යන්ත්‍රයේ ෂෙයා කළ හැකි වටිනාකම. 3. යන්ත්‍රයේ ඵලදායී ජීවිත කාලය. හොඳයි. යන්ත්‍රයේ පිරිවැය. අපි බලමු මේ යන්ත්‍රයේ පිරිවැයට වැටෙන වියදම් මොනවද? ඒවා එකතු කරලා ගමු. ආනයන ඉන්වොයිස් කරලා අපි රුපියල් 1000 වලින් හදමු ගණන. ලේසි අපිටනේ. ඉන්වොයිස් මිල කීයද? 1000 වලින් ගත්තම 1200 හැබැයි 5ක වෙළඳ වට්ටමකුත් තියෙනවා. ඒක මම මෙහෙට දාන්නම්. 1200 මේකේ වෙළඳ වට්ටම අඩු කරන්න පුළුවන් නේ. වෙළඳ වට්ටම 5ක් තියෙනවා නේ. 1200 5ක්. 10ක් නම් 120 5ක 60යි. ඒක අඩු කළාම ඇත්තටම යන්ත්‍රයේ ගණන් වල වෙන්නේ 1140යි නේද? ඊළඟට තියෙනවා ආනයන තීරු බදු 100යි. ඒතකොට 1000 වලින් තීරු බදු ඇතුළත් වෙනවනේ ගණන් වලට. 100යි. තව නැව ගාස්තු 40යි. යි තව රක්ෂණ ගාස්තු 60යි. තව සවි කිරීමේ පිරිවැය ඇතුළත් වෙනවනේ 60ක්. සවි කිරීමේ පිරිවැය 60ක් තියෙන එකට ඇතුළත් වෙනවනේ. තව ස්ථානයේ සකස් කිරීමේ පිරිවැය 31ක් වෙනවනේ. ස්ථානය සකස් කිරීමේ පිරිවැය 30යි නේද? ඊළඟට මූලික එහා මෙහා කිරීමේ පිරිවැය 51ක් වෙනවනේ. මූලික එහා මෙහා වියදම් පිරිවැය 50යි නේද? මේ වියදම් ටික තමයි එන්නේ පිරිවැයට නේද? ඔව්. සුන්මුන්නාගේ මේ තියෙන්නේ ඵලදායී ජීවිත කාලය. හරි. එහෙනම් ඔච්චරයි පිරිවැයට ඇතුළත් වෙන්නේ. එහෙනම් වත්කල යන්ත්‍රයේ පිරිවැය යනවා මේ ගන්න. බිඳුවයි 4 8යි 14යි 20යි 0.5 දෙකක් ඉතුරුයි 3යි 4යි 1480යි නේ ආයතන බලන්න 0.4 8යි 14යි 20යි 23යි 2යි 3යි 4යි 1480 යන්ත්‍රයේ පිරිවැය. නිමු හරි 1480. ඊට පස්සේ ප්‍රශ්න දෙවෙනි කොටසෙන් අපෙන් අහනවා යන්ත්‍රයේ ෂෙයා කළ හැකි වටිනාකම. ෂෙයා කළ හැකි වටිනාකම කියන්නේ මොකද්ද? වත්කමක් එහි ඵලදායී ජීවිත කාලය තුළදී ෂෙයා වන මුළු ප්‍රමාණය. ඒක හොයාගන්න කොහොමද වත්කමේ පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරන්නට ඕනේ නේද? ෂෙයා කළ හැකි වටිනාකම. එහෙනම් ගමු. යන්ත්‍රයේ පිරිවැය 1480යි අඩු කරන්න සුන්බුන්නගේ නේ. කිල්සුන් මොනගේ මෙතින් 130යි නේද? අර ගෲප් එක බලන ඒ තමයි ෂෙයා කළ හැකි වටිනාකම කියන්නේ. බින්දුවයි 8න් 3ක් ගියම් 5යි 4න් 1ක් ගියම් 3යි 1350යි නේද? ඒ තමයි ෂෙයා කළ හැකි වටිනාකම. ෂෙයා කළ හැකියාගේ වටිනාකම 1350යි. ඊට පස්සේ අහනවා තුන්වෙනි ප්‍රශ්නේ වත්කමේ ඵලදායී ජීවිත කාලය. ජීවිත කාලය දීලා නැහැ. හැබැයි මෙහෙම කතාවක් කියන මේ යන්ත්‍රයෙන් ලබා ගන්න පුළුවන් නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව කීයද? මිලියන
4යි. කියන උපරිම නිෂ්පාදනය උපරිම ධාරිතාවය එකක මිලියන 4යි. එක වසරකට අපේක්ෂා කරන භාවිත කරන ඒකක 4 ලක්ෂයක්. දැන් උපරිම නිෂ්පාදන ඒකක ප්‍රමාණය එක වසරකදී නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාවෙන් බෙදුවහම ආයු කාලය ලබා ගන්න පුළුවන්. යන්ත්‍රයේ උපරිම නිෂ්පාදනය ඒකක කීයද? මිලියන 4ක් කියලා කියන ඒක කීයද? මිලියන 4ක් කියලා කියන්නේ ඒකක මිලියන 1 ලක්ෂ 10නේ ලක්ෂ 40ක් නේ. ලක්ෂ 40ක් මිලියන 4ක් නේ. එතකොට වසරකට අපේක්ෂා කරනවා නිෂ්පාදනය කරන ඒකක ලක්ෂ 4ක්. වාර්ෂික නිෂ්පාදනය ඒකක 4 ලක්ෂයයි. එම නිසා යන්ත්‍රයේ ආයු කාලය අවුරුදු එමය ගන්නේ 40 ලක්ෂය බෙදීම 4 ලක්ෂය. 40 ලක්ෂයක් ලබා ගන්න අවුරුද්දක ලක්ෂ 4 බැගින්නම් 40 ලක්ෂ 4 ලක්ෂ බෙදුවම උත්තර එනවා කියලා අවුරුදු 10යි. වත්කමේ පළදායි ජීවිත කාලයකදී අවුරුදු 10යි. මිලියන 4 ලබා ගන්න අවුරුදු ලක්ෂ 4 ගානේ වසර 10ක් කාලයක් ගත වෙනවා. ආයු කාලය අපි ජීවිත වුණේ අපි ඔහොම අහගත්තේ නේද? අවුරුදු 10යි කියලා. හොඳයි ගන්න ඊළඟ ප්‍රශ්න අංකය ප්‍රශ්න අංක 15. මේ බහුවර්ණ ප්‍රශ්නයක් බලන්න. පහත තොරතුරු 2017යි 3යි 31 දින ව්‍යාපාරයක් විසින් අත්පත් කරගත් යන්ත්‍රයක් හා බැඳේ. මෙම ව්‍යාපාරය එකතු කළාගේ මත බදු සඳහා ලියාපදිංචි වී නොමැත. අන්නව. රගස් සාධකයක්. වැට් සඳහා ලියාපදිංචි වෙලා නැහැ. වැට් සඳහා ලියාපදිංචි නොවූ ආයතනයකට වැට් වියදම ආපහු අය කරගන්න පුළුවන්ද? බැහැ නේ. වැට් වියදමත් වත්කමේ පිරිවැයට එකතු කරන්න ඕනේ. ඒගොල්ලන්ට කී වියදමක් ලෙස. සිට 15ක වැට් ඇතුළත් කළ ගෙවුම් මිල 2,30,000යි. සැපයුම්කරුගේ සමාගමේ සිට ව්‍යාපාරයට ප්‍රවාහන වියදම 15,000යි. ස්ථාපිත හා එකලස් කිරීමේ පිරිවැය 30,000යි. පැරණි යන්ත්‍රයේ ගලවා ඉවත් කිරීමේ පිරිවැය 2,000යි. යන්ත්‍රය භාවිතා කිරීමට පෙර පරීක්ෂා කිරීමේ පිරිවැය 8,000යි. යන්ත්‍රය භාවිත කිරීම සඳහා සේවකයන් පුහුණු කිරීමේ පිරිවැය 12,000යි. අපෙන් අහනවා LKS 16 දේපල පිරිත හා උපකරණ ප්‍රමිතියට අනුව හඳුනා ගැනීමේදී යන්ත්‍රයේ පිරිවැය කීයද? LKS 16 අනුව තන් දේපල පිරිත උපකරණ ප්‍රමිතියට අනුව මේ යන්ත්‍රයේ පිරිවැය කීයද කියලා අහන්නේ. අපි බලමු යන්ත්‍රයේ පිරිවැයට ඇතුළත් කරන්න පුළුවන් පිරිවැය මොනවද කියලා. දැන් මේ හැම පිරිවැයක්ම ඇතුළත් කරන්න බෑ අපර නේද? යන්ත්‍රයේ පිරිවැයට ගන්න පුළුවන් පිරිවැය මෙන්න මේවා. මොනවද ගන්න පුළුවන් පිරිවැය කියලා බලන්න. ගැනුම් මිල 2,10,000 කියනවනේ. ඒකේ වැට් සහිත වැට් ඇතුළත්ව කියලා කියන්නේ. දැන් වැට් එකත් එක තමයි ගන්න වෙන්නේ. හේතුවයි වැට් ලියාපදිංචි වෙලා නැහැ. බැරි වෙලාවකවත් කිව්වනම් වැට් සඳහා ලියාපදිංචි කියලා මොකද කරන්න ඕනේ? දැන් මේ 2,30,000 තියෙන වැට් එක අඩු කරන්න ඕනේ. නමුත් මෙතන අඩු කරන්න බෑ. හේතුව අපිට ඒක අය කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක අපේ වියදමක්සේ සලකන්න ඕනේ. ඒතර ගැනුම් වල මේ එනවා උතකට පිරිවැය කොටසක් වශයෙන් 2,30,000යි ගැනුම්. ඊට පස්සේ සැපයුම්කරුගේ සමාගමේ සිට ව්‍යාපාර ස්තර ගෙනීමේ ප්‍රවාහන වියදම එනවද නැද්ද? එනවනේ. ප්‍රවාහන වියදම එනවා. ප්‍රවාහන වියදම 15,000 එනවා. ඊළඟට ස්ථාපිත කිරීම හා එකලස් කිරීමේ පිරිවැය එනවද? ඔව් නේ. සවි කිරීමේ පිරිවැය නේ. අපි කිතින් කිව්ව සවි කිරීම කියලා නේ. සවි කිරීම පිරිවැය තියෙනවා 30,000ක එනවා. ඊළඟට පැරණි යන්ත්‍රයේ ගලවා ඉවත් කිරීමේ පිරිවැය. මොකද කියන්නේ? මේ අලුත් යන්ත්‍රයේ සවි කරන පැරණි යන්ත්‍රයේ ගලවා ඉවත් කිරීමේ පිරිවැය තියෙන 2,000ක්. ඒක එනවද නව යන්ත්‍රයේ පිරිවැයද? නෑ. ඇයි ඒ පිරිවැය එනවා පැරණි යන්ත්‍රයේ පිරිවැයට. දැන් පැරණි කලින් යන්ත්‍රයේ පිරිවැය ගණනය කරනකොට ඔර මතක ඇති ප්‍රමිතාංක 3 ප්‍රමිතාංක මේ 16 දී කිව්වනේ මූලික පිරිවැය කියන්නේ මුල් වරට ධර්ම පිරිවැයට අන්තර්ගත වන පිරිවැය වර්ග 3ක් තියෙනවනේ. මූලික ගැනුම් පිරිවැය, අපේක්ෂිත තත්ත්වයට ගෙනීම සඳහා දරන අනිකුත් පිරිවැය සහ වත්කම ඉවත් කරන අවස්ථාවේදී වත්කම ඉවත් කිරීම වෙනුවෙන් දැරීමට සිදු වෙත අපේක්ෂා කරන පිරිවැය. ඒතර මේ රුපියල් 2,000 යන්නේ පැරණි යන්ත්‍රයේ පිරිවැයට. ඒක ඒගොල්ලෝ ඒ අවස්ථාව සාකලා ඇති. මේක දැන් ගන්නේ නැහැ. අපිට දාලා නැහැ.
යන්ත්‍රය භාවිතා කිරීමට පෙර පරීක්ෂා කිරීමේ වටයක් ක්‍රියාත්මක කළාට දායක වෙනවද? ඔව්නේ. පරීක්ෂණ විධිය වෙනවනේ. පරීක්ෂණ විධිය මට දායනවා. ඊළඟට යන්ත්‍රය භාවිතා කිරීමට පෙර සේවකයන් පුහුණු කිරීමේ පිළිවෙල. සේවක පුහුණු වියදම ආයතනයේ පරිපාලන විධමක් ඒක මේ යන්ත්‍රයේ පිළිවෙල අදාළ වෙන්නේ නැහැ. ඒක මෙච්චරයි එන්නේ. මේ වියදම් ටික එකතු තමයි වත්කමේ පිළිවෙල වෙන්න ඕන. බලන්න කීයද කියලා 0.0.0යි 5.13 එකක් ඉතුරුයි 4යි 8යි 2,83,000. 2,83,000 තියෙනවා මෙතන. හරි උත්තරේ අංක 3. වත්කමේ පිළිවෙල සේකරන අංක 3 නේද? හරි නේද? හරි. ප්‍රශ්නක 16 බලන්න. එකතු කලාගේ මත ඒ කියන්නේ වැට් සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාරයක් 2015-3-31 දින අත්පත් කරගත් යන්ත්‍රයක් වෙනුවෙන් පහත සඳහන් තොරතුරු දරලා තිබෙනවා. මේක බහුවරණ ප්‍රශ්නයක් නේද? වැට් ඇතුළත් ගෙවූ මුදල 7,77,000යි. වරාය සිට ව්‍යාපාර ස්ථානයේ වෙත ප්‍රවාහනය කිරීමේ පිරිවෙන් 40,000යි. වැඩබිම සකස් කිරීමේ පිරිවෙන් 1,20,000යි. සවි කිරීමේ පිරිවෙන් 80,000යි. සමාරම්භක උත්සවයේ වියදම 30,000යි. යන්ත්‍රයේ මූලික පරීක්ෂණ වටේ ක්‍රියාත්මක කිරීමේ පිරිවෙන් 10,000යි. වැට් අනුපාතය 11%යි. LKS 16 අනුව දේපොළ පෙරේත උපකරණ ප්‍රමිතිය අනුව ආරම්භක හඳුනා ගැනීමේ යන්ත්‍රයේ පිරිවෙන් කිද? ඒ කියන්නේ යන්ත්‍රයේ මුල් පිරිවෙන් අහන්නේ. හරි බලන්න මේ ගණනේ මුල් පිරිවෙන් ඇතුළත් වුණ වියදම් මොනවද කියලා. එක ගණන් මිල වනේ 7,70,000ක් තියෙනවා. වැට් එකත් ඇතුළත්ව. දැන් මේගොල්ලෝ වැට් සඳහා ලියාපදිංචි සමාගමක් මේකෙන් වැට් එක මොකද කරන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. අඩු වෙන්න වැට් එකනේ. වැට් එක කීයද කියලා බලන්න. 7,77,000 කියන්නේ වැට් සහිත මිල. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මිල 100 නම් වැට් එක 11ක් එකතු කරලා වැට් සහිත මිල 111යි නේද? එතන 7,77,000 කියන්නේ 111. නම් වැට් එක කියන්නේ 11. උත්තර බලන්න උත්තරේ කීයද? 7,77,000 බෙදීම 111 වැඩි කිරීම 11 නේ. 7,77,000 බෙදීම 111 වැඩි කිරීම 11. તો වැට් එක තියෙනවා 77,000. වැට් එක 77,000 අඩු කරමු නේද? તો 7,77,000න් 77,000 ගියාම 7,70,000ම යන්ත්‍රයේ ගණන් මිල නේද? ඊළඟට ප්‍රවාහන වියදම 40,000 එනවනේ. ප්‍රවාහන 40,000 එනවා. තව වැඩබිම සකස් කිරීමේ පිරිවෙන් එනවනේ. වැඩබිමට ගී සකස් කරන්න ගිය වියදම 1,20,000 පිරිවෙන් කොටසක් වෙනවා. මුල් පිරිවෙන් කොටසක් වෙනවා. තව සවි කිරීමේ පිරිවෙන් 80,000 එනවනේ. සවි කිරීමට 80,000ක් ගින්දර එකක් එනවා. සමාරම්භක උත්සවයේ වියදම 30,000යි. මේ යන්ත්‍ර සවි කිරීම සම්බන්ධයෙන් උත්සවයක් සංවිධානය කරලා තියෙනවා. සමාරම්භක උත්සවයක් ඒ වෙනුවෙන් දරුව වියදම 30,000යි. ඒ වියදම වත්කමේ පිරිවැයට ප්‍රාර්ථනා කරනවද? නැහැ. හේතුව ඒක වත්කම පාවිච්චිට ගන්න, භාවිතයට ගන්න අනිවාර්යෙන් දරුව යුතු වියදම නෙවෙයි. අනිත් වියදම අනිවාර්යෙන් දරුව යුතුයි. වැට් මේ ගණන් මිල, ප්‍රවාහන වියදම, සවි කිරීම වියදම, බිම සකස් කිරීම වියදම ඒවා අනිවාර්යෙන් දරන්න ඕන. සමාරම්භක උත්සවය අනිවාර්ය දෙයක් නෙමෙයි. ඒක ආයතනයේ වෙන ආයතනයේ අවශ්‍ය වෙන ක්‍රන්සක් යන්ත්‍රයේ භාවිතයට අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒක අදාළ නැහැ. ඒක ආයතනයේ කාලච්ඡේද වියදමක් වශයෙන් ආදායම් ප්‍රකාශනයෙන් කපා හරින්නට ඕන. යන්ත්‍රයේ මූලික පරීක්ෂා කිරීමේ විදිහ මේක එනවනේ. මූලික පරීක්ෂණ විදිහ වෙනවනේ. පරීක්ෂණ වියදම 10,000 නේද? එහෙනම් මේ ටික තමයි යන්ත්‍රයේ පිරිවැය කොටස වශයෙන් අපි ගන්නෙ. යන්ත්‍රයේ පිරිවැය කරගෙන මේ වියදම් වල එකතු. කීයද බලන්න? 0යි 6යි 17යි 15 එකක් ඉතුරුයි. 9,50,000 යන්ත්‍රයේ පිරිවැය. යන්ත්‍රයේ පිරිවැය 9,50,000යි. හරි උත්තරේ අංක 2 නේද? යන්ත්‍රයේ පිරිවැය 9,50,000යි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්න අංකයට ප්‍රශ්න අංක 17 එකතු කළ අගය මත බදු වැට් සඳහා ලියාපදිංචි වූ සමාගමක් මිලදීගත් යන්ත්‍රයකට අදාළ තොරතුරු පහත දැක්වේ. වැට් සඳහා ලියාපදිංචි වූ සමාගමක් නේ දිනය විස්තරේ වටිනාකම. දිනය 2014-4-1. යන්ත්‍රය ආනයනය කිරීමේ වියදම 15% වැට් සහිතව 5,75,000යි. 4.15 සමාගම වෙත යන්ත්‍රය ප්‍රවාහනය කිරීම 40,000යි. 4.30 වැඩබිම සකස් කිරීම හා යන්ත්‍රය සවි කිරීමේ වියදම 60,000යි. 5.15 මූලික පරීක්ෂණ ධාවනය
සිදු කිරීම සහ එමගින් යන්ත්‍රය හොඳින් ක්‍රියාත්මක කර බව තහවුරු කර ගැනීම තමයි මේ වියදම දාලා තියෙන 80,000. 2017 5.15 මූලික පරීක්ෂණ වටයේදී නිපදවූ අයිතම විකිණීමේ ලැබුණු මුදල් 30,000යි. 2016 විවෘත කිරීමේ උත්සවය පැවැත්වීම 2010 වියදම. වැට් අනුපාතය 11%යි. LKS 16 අනුව දේපළ පෙරේත උපකරණ ප්‍රමිතියට අනුව හඳුනා ගැනීම මෙම වියදම යන්ත්‍රයේ පිරිවැය සහ යන්ත්‍රය ක්ෂය කිරීම ආරම්භ කරන දිනේ වන්නේ. පිරිවැය හා ක්ෂය කිරීම ආරම්භ කරන දිනේ. පිරිවැය නම් ඔබ දන්නවා මේ විදිහට පිරිවැය හඳුනා ගන්න ආකාරය. ඒ වගේම වත්කමක ක්ෂය කිරීම ආරම්භක වන දිනේ වන්නේ අපි ඉදිරියේදී කොහොමද ඒක සාකච්ඡා කරනවා. නියමිතයි. වත්කම ක්ෂය කිරීමේදී ආරම්භක වන දිනේ වන්නේ වත්කම භාවිතයට ගැනීමට සුදුසු අවස්ථාව. වත්කමේ දැන් වත්කම මිලට ගැනීමක් නම් මිලට ගැනීම කරලා සවි කිරීම කරලා සියල්ල භාවිතය කිරීමට සූදානම් කර අවස්ථාව තමයි ක්ෂය කිරීම ආරම්භ කරන්න ඕනේ. ප්‍රයෝජනට ගැනීමට සූදානම් කර අවස්ථාවේ සිට ක්ෂය කිරීම ආරම්භ කරනොත් ප්‍රයෝජනට ගත්තා නොගත්තා. තේරෙනවද? වත්කම එදායින් පස්සේ ප්‍රයෝජනට ගත්තත් නොගත්තත් ක්ෂය කිරීම ආරම්භ කරන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නිම වුණායින් පස්සේ. හරිනේ? දැන් මෙතන අපෙන් අහනවා මේ වත්කම ක්ෂය කිරීම ආරම්භ කරන දිනයයි යන්ත්‍රයේ පිරිවැය නේද? හරි. අපි ඉස්සෙල්ලාම යන්ත්‍රයේ පිරිවැය ගණනය කරලා ඉමු. දැන් යන්ත්‍රයේ පිරිවැයට අයිති වෙන වියදම් බලන්න මොනවද කියලා. දැන් මේ විදිහට අපි යන්ත්‍රයේ පිරිවැයට අදාළ වියදම් ටික හඳුනගමු. ආනයන වියදම තියෙනවා වැට් සහිත 5,75,000ක්. හැබැයි වැට් එක සිර 15 අයින් කරන්න ඕන හේතුව ඒ වැට් එක අපි රජයෙන් අය කරගන්න ඕනේ. ඒක ගැනුම් මිල දැන් 5,75,000 කියන්නේ වැට් සහිත මිල. වැට් එක සිර 15ක් තියෙනවනේ. එහෙනම් 115 මේ තියෙන්නේ. මේක පිරිවැය කියන්නේ 100. බලමු අපි සුළු කරලා උත්තරේ කීයද කියලා. 5,75,000 කියන්නේ වැට් සහිත මිල නම් 5,75,000 බෙදීම C බෙදීම 115 නේ. වැඩි කිරීම 100 පිරිවැය. පිරිවැය ලක්ෂ 5 එතකොට වෙන්නේ නේද? අපි ගමු ලක්ෂ 5 දාගන්න මෙතන පිරිවැය. කරමු ලක්ෂ 5යි. ප්‍රවාහන වියදම් 40,000ක් වෙන්න ඕනේ. ප්‍රවාහන වියදම් 40,000යි. ඒක එනවා පිරිවැයට. වැඩබිම සකස් කිරීමේ පිරිවැය 60,000යි නේද? වැඩබිමට අදාළ වියදම 60,000යි. මූලික පරීක්ෂණ වටේ ධාවනය කිරීම සඳහා යන වියදම 80,000යි නේද? පරීක්ෂණ වටේට ගිය වියදම 80,000යි නේ. විකිරීමේ 30,000ක් ආවනේ. 80,000ක් වියදම් කළාට 30,000ක් ආපහු ලැබුණා. එහෙනම් පරීක්ෂණ වටේට ගිය සුද්ධ වියදම කීයද? 50,000යි නේද? මේක අඩු වෙන්න ඕනේ. 80,000ක් වියදම් වුණා පරීක්ෂණ වටේ වෙනුවෙන් 30,000ක නිපදවූ භාණ්ඩ විකිරීමෙන් ලබා ගත්තා. එහෙනම් සුද්ධ වියදම 50,000යි. විවෘත කිරීම උත්සව වියදම එන්නේ නැහැ. එහෙනම් මෙච්චරයි වියදම එන්නේ 6,50,000යි. යන්ත්‍රයේ පිරිවැය නේද? තමයි පිරිවැය. යන්ත්‍රයේ පිරිවැය 6,50,000යි. ඒකමානව යන්ත්‍රය ක්ෂය කිරීම ආරම්භ වන දිනය. අපි මේ ගැන ඉදිරියට සාකච්ඡා කරනවා තවදුරටත්. ඕනෑම වත්කමක ක්ෂය වීම ආරම්භ කරන දිනේ වෙන්නේ වත්කම භාවිතයට සූදානම් කළ අවස්ථාව. වත්කම ප්‍රයෝජනට ගැනීම සඳහා සූදානම් කළ අවස්ථාව විසින් තමයි වත්කම ක්ෂය කිරීම ආරම්භ කරන්න ඕනේ. ඒ කියන්නේ වත්කම මිලදී අරගෙන සවි කිරීම කටයුතු කරලා අත්හදා බැලීම් කරලා සියල්ලම කරලා භාවිතා කිරීමට සූදානම් කළ අවස්ථාව සිට ක්ෂය කිරීම ආරම්භ කරන්න ඕනේ. භාවිතයට ගත්තා හෝ නොගත්තා. මෙතනදී යන්ත්‍රය ගන්න අප්‍රේල් 1 4.15 ප්‍රවාහණය කරනවා 4.30 වැඩිම සකස් කරනවා 5.15 මූලික පරීක්ෂණ වටේ සිදු කිරීම සහ එමගේ යන්ත්‍රය හොඳින් ක්‍රියාත්මක වන බව තහවුරු වුණා. 5.15 ඉඳන් යන්ත්‍රය නිෂ්පාදන කටයුතු වලින් සූදානම් කරලා තියෙන්නේ. 6.30 තමයි උත්සවයේ තියෙන්නේ. ඒක අදාළ නැහැ. ක්ෂය කිරීම ආරම්භ කරන්න ඕනේ 2017 5.15 සිට. මෙන්න නම් ක්ෂය කිරීම ආරම්භ කරන දිනේ මෙන්න වත්කමේ පිරිවැය 6,50,000යි පිරිවැය. ක්ෂය කිරීම ආරම්භ කරන දිනේ 2017 5.15. බලන්න ඔය උත්තර තියෙන කොතනද කියලා. 6,50,000 දෙකක් තියෙන එකක් ක්ෂය කරන දිනේ 5.15 අනෙක 6.30. අපි ගන්නෙ මොකද්ද? 6,50,000 සහ 5.15 නේ. හරි උත්තරේ අංක 2. ක්ෂය කිරීම ආරම්භ කරන 5.15 මේ මාස 15 වෙනිදා
වත්කමේ පිරිවැය 6,50,000. ගන් ප්‍රශ්නාංක 18 මේකත් බහුවන ප්‍රශ්නයක්. එකතු කළාගේ මත බදු වැට් සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාරයක් වන සීමිත අජිත් පොදු සමාගම 2015 4 එක දින රුපියල් 41,40,000කට නව යන්ත්‍රයක් මිලදී ගන්නවා. මේ වැට් සඳහා ගෙවූ මුදල 5,40,000යි. මෙම යන්ත්‍රයේ ඵලදායී ජීවකාලය වසර 5ක් වන අතර එයට සුන්බුණගයක් නොමැත. LKS 16 අනුව දේපොළ පිරිතා උපකරණ ප්‍රමිතිය අනුව 2016 3.31 දිනට යන්ත්‍රයේ ධාරණ වටිනාකම කීයද? දැන් බලන්න මේ අභ්‍යාසයේ කියන විදිහට මේ යන්ත්‍රයේ මිලදී අරන් තියෙන කවද්ද? 2015 4.1. යන්ත්‍රයේ ගැනුම් මිල 41,40,000 වුණාට වැට් එක තිබුණා තියෙනවා 5,40,000ක්. ඒත් අපි ගමු එහෙනම් යන්ත්‍රයේ පිරිවැය වෙන්නේ ඒතර ගැනුම් මිල 41,40,000 වුණාට මේ වැට් එක අයින් කරන්න එපා. වැට් එක තියෙනවා 5,40,000ක් නේ. 5,40,000 අඩු වෙන්න ඕනේ. ඒතර 5,40,000 අඩු කළාම පිරිවැය වෙනවා කීයද? 36 ලක්ෂයක් නේද? 36 ලක්ෂයක් කරා පිරිවැය නේද? 41,40,000න් 5,40,000 අඩු කළාම 36 ලක්ෂයක් වෙනවා පිරිවැය. එතකොට වත්කමේ සුන්බුන්නගයක් නැහැ කියලා කියනවා ජීවකාලය අවුරුදු 5යි. එතකොට මේ ගත්තේ 2015යි 4.1 නේ 2015. 4.1. පෙන් අහන්නේ කවදද? 2016යි 3.31. ඒ කියන්නේ අවුරුද්දක් අතුණයින් පස්සේ. 2015 4.1 වත්කමේ පිරිවැය 36 ලක්ෂයයි සුන්බුන්නගයක් නැහැ ජීවකාලය අවුරුදු 5යි. වසරක් ගත වුණාන්නේ පළමු වසර ෂෙයා අඩු වෙන්න ඕනේ. පළවෙනි වර්ෂය ෂෙයා. කීයද වත්කමේ ෂෙයා වෙන්නේ? වත්කමේ සුන්බුන්නගයක් නෑ පිරිවැය ඍණ සුන්බුන්නගේ බෙදීම ජීවිත කාලය විතර ෂෙයා වෙන්නට ඕනේ. පිරිවැය තියෙන 3,36,000ක්. බෙදීම ජීවිත කාලය අවුරුදු කීයද? 5යි. 36 ලක්ෂය 5න් බෙදුවාම ෂෙයා වාර්ෂික ෂෙයා වාරික එනවා. 36 ලක්ෂය බෙදීම 5. කීයද බලන්න? 36 ලක්ෂය බෙදීම 5. 36 ලක්ෂය බෙදීම 5 උත්තරය 7,20,000ක් ෂෙයා නේද? හරි 7,20,000ක් වෙනවා ෂෙයා. 7,20,000 අඩු කළාම ඔන්න ධාරණා ගේනවා. මෙන්න ධාරණා ගේනවා. කීයද? 28,80,000. 28,80,000 කියලා අංක දෙක. පැහැදිලිද? වත්කමේ පිරිවැය කියලා ගන්න වැට් එක අයින් කළ මිල ගැනුම් මිල. එතකොට 36 ලක්ෂය පිරිවැය සුන්බුන්නගයක් නැත්නම් ජීව කාලයෙන් බෙදුවාම වාර්ෂික ෂෙයා එනවා 7,20,000ක් වාර්ෂික ෂෙයා. පළමු අවුරුදු ෂෙයා කළා වත්කමේ පළමු වසර අවසානයේ වත්කමේ ධාරණාගේ 28,80,000 පුදුරංක දෙක නිවැරදි. තේරෙනවනේ? හොඳයි. කණ ඊළඟ ප්‍රශ්නාංකය ප්‍රශ්නාංක 19. පහත සඳහන් තොරතුරු සීමිත රකිත පොදු සමාගමේ මෝටර තහා බැඳී. රුපියල් 10 වලින් සංඛ්‍යා දීලා තිබෙන්නේ 2015 4 දිනට ධාරණ වටිනාකම 6 ලක්ෂ මේ 10 වලින් 6,500යි. 2015 9 30 දිනට විකුණු මෝටර තේ පිරිවැය 3,000යි. 2016 1 දිනට නව මෝටර තයක් අත්පත් කර ගැනීම රුපියල් 4,000යි 10 වලින්. වසර ආරම්භයේ ඇති සියලු මෝටර 2010 4 දින මිලදී ගත් ඒවාලු. මෝටරත වාර්ෂිකව 10 බැගින් සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරනු ලැබේ. 2016 3.31 දිනෙන් අවසාන වසර සඳහා මෝටර තේ ෂෙයා වටිනාකම වන්නේ. මෝටර තේ ෂෙයා ගණනය කිරීම සම්බන්ධ අභ්‍යාසයක් මේ තියෙන්නේ. ඒකට අපි ෂෙයා කියන පාඩම ඉදිරියට තවදුරටත් විස්තරාත්මකව කතා කරනවා. නමුත් අපි මේකට උත්තර දෙන්න මේ අපි ළඟ තියෙන දැනුම ප්‍රමාණවත් දැනට තියෙන දැනුම නේද? දැන් මේ වත්කමක ෂෙයා ගණනය කරනකොට වත්කම එම වසර තුළ පාවිච්චි කළ කාලයට සමානුපාතිකව ෂෙයා කරනවා. අපි ඉල්ලන්නේ දැන් ෂෙයා අහන්නේ කවදද? 2016 3.31 දිනෙන් අවසන් වසර. අපි ෂෙයා වීම අහන්නේ 2016 3.31 අවසන් වර්ෂය. ඒ කියන්නේ මේ වර්ෂය පටන් ගන්න 2015 4.1. මෙන්න මේ වසරේ ෂෙයා වීම තමයි අපි අහන්නේ. ඔක තමයි අපේ ගිණුම් වර්ෂය. එතකොට 2015 4.1 වත්කමේ පිරිවැය නෙමේ ධාරණාගේ තමයි 6,500 කියන්නේ. ඒ කියන්නේ පිරිවැයෙන් ෂෙයා අඩු වීම අඩු කළ පසු වගේ.
තුර මේ 2015 4 1 දින ගත් පවතින සියලුම වත්කම් 2010 4 ගත්තා. තුර අපි වත්කමේ ෂෙයා වීම ගණන් බලන්නේ අවුරුද්ද මුල තිබුණු වත්කම් තියෙනවා අවුරුද්ද මුල තිබුණු වත්කම් වල පිරිවැය බලන්න. පිරිවැයට 10ක් විශේෂ කරන්නේ. මිලදී ගත්ත වත්කම් වල පිරිවැය, ඉවත් කළ වත්කමේ පිරිවැය. මිලදී ගත්ත වත්කමක් නම් අවුරුද්ද මැද නම් ගත්තේ ඒ වත්කම පාවිච්චි කළ කාලයට සමානුපාතිකව මාස කීයද පාවිච්චි කළේ ඒ ගන්න ෂෙයා කරනවා. ඉවත් කළ වත්කම වර්ෂයේ මැද නම් ඉවත් කළේ ඒ වත්කම ඒ අවුරුද්ද පාවිච්චි කළ කාලයට සමානුපාතිකව ෂෙයා කරන්න ඕනේ. හරි නේද? හොඳයි. දැන් උතන මේ ගණන කියන විදිහට 2015 4 එකනේ වත්කම් වල ධාරණගේ තියෙන 6500ක්. ඔතන මේකේ පිරිවැය ගන්න. මෙදා තිබුණ යන්ත්‍ර වල පිරිවැය අත පිරිවැය 6500 කියන්නේ පිරිවැය නෙමෙයි. 2015 4 එක ධාරණගේ. අවුරුද්දකට 10ක් ෂෙයා කරනවා. මේ 6500 කියන වත්කම් මිලදී අරන් තිබුණේ 2015 2010 4 එක. ඒ වත්කම් දැන් අවුරුදු කීයක් ෂෙයා කරලාද? 2010 4 එක නම් ගත්තේ 2011 4 එක, 12 4 එක, 13 4 එක, 14 4 එක, 15 4 එක. දැන් අවුරුදු කීයක් ෂෙයා කරලාද? 10 4 එකනේ ගත්තේ. 11 4 එකට අවුරුද්දයි. 12 4 එකට අවුරුදු 2යි. 13 4 එකට අවුරුදු 3යි. 14 4 එකට අවුරුදු 4යි. 15 4 එකට අවුරුදු කීයක්ද? 5ක්. එහෙනම් අවුරුද්ද මුල තිබුණු වත්කම් අවුරුදු 5ක් දැන්ටම ෂෙයා කරලා. එහෙනම් ඒකේ පිරිවැය වෙන්නේ ඒ 10 ගණන් 50ක් ෂෙයා කළානේ. මේ 6500 වත්කම් 50ක් ෂෙයා කළා මේ ධාරණා කියන්නේ 50. වැඩි කිරීම 100. ඔන්න මෙදා 2015 4 එක ගත්ත වත්කම් වල පිරිවැය වෙන්නේ මේ වගේ දෙකුණේ 6550න් බෙදලා 100 වැඩි කරන්න. 50ක් කියන්නේ දැන්ට පවතින ධාරණාගේ අනුපාතය. ප්‍රතිශතයක් වශයෙන් 50ක් ෂෙයා කරලා තව තියෙන 50යි. මේක සමාන ඉතිරි 50 නම් 100 කියන්නේ කීයද? එහෙනම් අවුරුද්ද මුල පිරිවැය වෙනවා කියද්ද 13000. හරිද? ඊළඟට අලුතෙන් වත්කමක් විකුණනවා මේකෙන් 9 tie වත්කමක් විකුණනවා 3000කට. 9 tie තමයි විකුණන්නේ. විකුණුම් රටේ 3000යි පිරිවැය. 9 tie. හරිද? 2016 එක අලුත් සතයක් ගන්නවා. 2016 එක. 9 tie වික්කේ මේ 2016 තුනත් එක ගන්නවනේ. 1 මේ 9 tie එක නවරතයක් ගන්නවා. ඒකේ පිරිවැය කීයද? රුපියල් 4000යි. ඔනතරතුරු අවුරුද්ද මුල තිබුණු වත්කම් වල පිරිවැය 13000යි. මිලදී ගත්ත පිරිවැය 1 4000යි. ඉවත් කළ රටය 9 tie පිරිවැය 3000යි. එහෙමනම් අපි දැන් බලමු මේ අවුරුද්දේ වත්කම් වල ෂෙයා වීම කීයද කියලා. අන්න නැවත ගණන් බලලා පෙන්නනම් ෂෙයා ඉලක්කම මෙහෙම කියනවා 2015 නේද? 2015 16 වර්ෂයේ රතෂය. දැන් අවුරුද්ද මුල තිබුණා 13000ක පිරිවැය රත දහස් වලින්. මේ 13000ක පිරිවැය රත අවුරුද්දටම ෂෙයා කරනවද? නැහැ. හේතුව ඒකෙන් මේ 3000ක රතයක් ඉවත් කළානේ මාස 9 ඒක රතේ පාවිච්චි කළේ 4 1 ඉඳන් 9 දක්වා මාස 6නේ. ඒතර වසර පුරාම පැවති රත කියන්නේ මේ 13000න් මේ 3000 අයින් වෙන්න ඕනේ. මම මෙහෙම ගන්නම්. වර්ෂය පුරාම පැවති රත කීයද? 13000ක් තියෙනවා අවුරුදු මුල. ඒකෙන් මේ 3000 අයින් කරන්න. ඒ අයින් කරන්නේ ඒ වර්ෂය පුරාම තිබුණේ නැහනේ. ඒතර වර්ෂය පුරාම පැවති රත කී 10 10 එතකොට නේ. ඒතර 10 10ට 10ක් ෂෙයා වෙනවා. ඒ කියන්නේ 10යි. වර්ෂය පුරාම පැවති රත සහ ෂෙයා වීම 10යි. 13000ක අවුරුදු මුල තිබුණ පිරිවැය 3000ක් ඉවත් කළා තේ එහෙනම් වසර පුරාම පැවති රත වෙන 10000ක් පිරිවැය ප්‍රසිද්ධ 10ක් 10යි. ඊළඟට 2015 9 tie ඉවත් කළ රතය 2015 9 tie ඉවත් කළ රතය පාවිච්චි කළේ මාස කීයද? 4 1 ඉඳන් 9 tie කීයද මාස 6යි. දැන් ඒක රතේ පිරිවැය 3000 නේ. 3000ට 10යි 12න් 6යි. 3000ට 10ක් කියන්නේ 300යි 12න් 1යි භාගය 150යි. හරිද? ඉවත් කළා තේ පිරිවැය. ඊට පස්සේ 2016 1 ගත් නවරතය. නවරතේ පිරිවැය 4000යි. ඒක මේ වර්ධ පාවිච්චි කරේ මාස කීයද? 1 1නේ ගත්තේ.
එකකද මාර්තු සිකට මාස 3යි නේද? එහෙනම් නවරතේ පිරිවැය 4000යි. මේකට 10%ක් ෂය වෙනවා. හැබැයි මාස 3ක් සඳහා පමණයි. 4000ට 10% කියන්නේ 400යි. මාස 3ක් කියන්නේ 4 එකක් නේ 100යි. එහෙනම් මේ අවුරුද්දේ සම්පූර්ණ රතෂය වෙන්නට ඕනේ. වසර පුරාම පැවති රත සඳහා රුපියල් 10යි. ඉවත් කළ මෝටර රථේ මාස 6ක පාවිච්චි කළා 150යි. අලුත් රථේ මාස 3යි පාවිච්චි කළේ 100යි. එහෙනම් ඔක්කොම 1250යි වාර්ෂික රතෂය. වාර්ෂික රතෂය 1250යි. 1250 උත්තරය අපිට තියෙනවද? ඔව්. ඉතින් අංක 5ක උත්තරේ නිවැරදි නේද? වාර්ෂික රතෂය වීම වෙන්නේ 1250යි. පිළිතුරු අංක 5 නිවැරදි. පිළිතුරු අංක 5 නිවැරදි. පැහැදිලිද? හොඳයි. අපි ඔය අභ්‍යාසات එක්ක ප්‍රමිතාංක 16 LKS 16 හෙවත් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16 දේපල පිරිත හා උපකරණ පාඩම යටතේ මම කව පාඩම අපි පරිච්ඡේද 3කට බෙදා ගන්නවා. පළවෙනි කොටසට අදාළ සිද්ධාන්ත කරුණු හා අභ්‍යාස කතා කරලා ඉවරයි. අපි ඊළඟට කතා කරනවා දෙවන පරිච්ඡේදය. මෙම පරිච්ඡේද තුළ විශේෂයෙන්ම දේපල පිරිත උපකරණ සම්බන්ධ ප්‍රත්‍යාගණනය, ඒ වගේම ෂය වීම, ගණනය කිරීම සම්බන්ධ දීර්ඝ විස්තරයක් අපි අධ්‍යයනය කරනවා. ඒක අපි ඊළඟ පාඩම් එකකින් ආරම්භ කරමු.